අපි දැන් රුමටොයිඩ් ආතරයිටිස් කියන කතා කරා. අපි දැන් කතා කරන්න යන්නේ ඔස්ටියෝ ආතරයිටිස් කියන එක ගැන. එතකොට ඔස්ටියෝ ආතරයිටිස් එක ඇවිල්ලා ඩීජෙනරටිව් ඩිසීස් එකක්. හරි. එතකොට දැන් මේකත් ජොයින්ට් මේක අපිට ඉෆෙක්ට් වෙන්නේ සයිනෝවියල් ජොයින්ට්ස් වලට තමයි. සයිනෝවියල් ජොයින්ට් එකක් කියන්නේ මොකක්ද කියලා අපි ඔයගොල්ලෝ දන්නවා. ආයි මම ඇන්දොත් එහෙම නිකන් ඒකට බෝන්ස් දෙකක් සම්බන්ධයි. ආටිකියුලර් කාටිලේජ් එකක් දෙපැත්තෙම තියෙනවා. ඊට පස්සේ සයිනෝවියල් ජොයින්ට් කැප්සියුල් එක තියෙනවා. සයිනෝවියල් මෙම්බ්‍රේන් එක තියෙනවා. සයිනෝවියල් ෆ්ලුයිඩ් එක මෙතන තියෙනවා. එතකොට අර මම රුමටොයිඩ් ආතරයිටිස් කතා කරද්දි කිව්වා වගේම මේ සයිනෝවියල් අපි මෙම්බ්‍රේන් එක පොඩ්ඩක් මෙතනට ගත්තොත් එහෙම මේ සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ එයාට වෙනම බ්ලඩ් සප්ලයි එකක් තියෙනවා. වෙනම ලිම්ෆැටික් සප්ලයි එකකුත් තියෙනවා. එතකොට මේ සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ තියෙනවා සයිනෝවියල් ටිෂු වල තියෙනවා සෙල්ස් ಜಾති දෙකක්. type A සහ type B කියලා cells ಜಾති දෙකක් තියෙනවා. මේ type A එකෙන් කරන්නේ මෙන්න මේ synovial fluid එකේ එකතු වෙන මේ cell debris තියෙනවනේ. මේ cell debris ඒ synovial fluid එකෙන් අයින් කරලා දාන එක, clear කරලා දාන එක. type B එකෙන් කරන්නේ synovial fluid හදන එක. මම මේක දැන් කිව්වේ ඉස්සරහට පොඩ්ඩක් මම මේක පැහැදිලි කරද්දි මේක ලේසි වෙන්න. හරි. එතකොට දැන් මේ ඔස්ටියෝ ආතරයිටිස් එකේ වෙන්නේ දැන් අපි රුමටොයිඩ් ආතරයිටිස් වල කතා කරා. අපි කිව්වේ සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ වෙන ලෙඩක් හින්දා කාටිලේජ් එකයි බෝන් එකයි එෆෙක්ට් වෙනවා කියලා. හැබැයි ඔස්ටියෝ ආතරයිටිස් වල වෙන්නේ ඉස්සෙල්ලම ඩැමේජ් එක ඩිසීස් එක හැදෙන්නේ කාටිලේජ් එකට. කාටිලේජ් එකෙන් හැදිලා තමයි ඩිසීස් එක සයිනෝවියම් එකට ස්ප්‍රෙඩ් වෙන්නේ. අපි ගත්තොත් එහෙම දැන් අපි මම හේතුව පස්සේ කියන්නම්. අපි කියමුකෝ දැන් මෙන්න මේ ආටිකියුලර් කාටිලේජ් එක එන්න එන්න කැඩි කැඩි යනවා. ඒක සාමාන්‍යයෙන් මැක්ට්‍රොට්‍රෝම දැන් ඉස්සලා ප්‍රෝග්‍රෙසිව් loss of articular cartilage මේක මේ වෙන්න පුළුවන් එක්ක මැක්ට්‍රොට්‍රෝමා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ට්‍රෝමා එකක්, ඉන්ජරි එකක් වගේ. එහෙම නැත්නම් repeated micro trauma ආයි චූටි damages වෙන්නත් පුළුවන්. එතකොට මේ progressive loss of articular cartilage එකත් එක මොකද වෙන්නේ? මේක නැති වෙද්දි මෙන්න මේ bones දෙක එකට ගැටෙන්න පටන් ගන්නවා. එතකොට friction එකක් ඇති වෙනවා. මේ friction එක ඇති වෙද්දි ලෙඩාට pain එකක් ඇති වෙනවා සහ inflammation එකකටත් උදව් වෙනවා. හරි. එතකොට මම තව පොඩි බේසික් මේකක් දෙන්නම්. ඒක තමයි දැන් මේ ආටිකියුලර් කාටිලේජ් එකේ අපි දන්නවා කොන්ඩ්‍රොසයිට්ස් තියෙනවා. නේද? කොන්ඩ්‍රොසයිට්ස් තියෙනවා. එතකොට මේ කොන්ඩ්‍රොසයිට්ස් වල මේන්ම ෆන්ක්ෂන් එක තමයි මෙන්න මේ කාටිලේජ් එක මේන්ටේන් කරන එක. මේන්ටේන් කාටිලේජ්. එතකොට මේ කාටිලේජ් එකේ අපි නිකන් අර මොනවද ඇතුලේ තියෙන්නේ කියලා ගත්තොත් එහෙම මේ අපි දන්නවා මේ එක්ස්ට්‍රාසෙලුලර් මේට්‍රික්ස් එක තියෙනවා. ECM එක තියෙනවා. ඊට අමතරව type 2 කොලජන් වැඩියෙන් තියෙනවා. ඊට අමතරව ප්‍රෝටියෝග්ලයිකෑන්ස් තියෙනවා. මෙන්න මේ කට්ටිය හින්දා මේ කාටිලේජ් කියන ටිෂු එකට හොඳ ඉලාස්ටිසිටි එකක් තියෙනවා. සහ හොඳ ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. මේ කොන්ඩ්‍රොසයිට් එකේ ෆන්ක්ෂන් එක මම කිව්වා මේ කාටිලේජ් එක මේන්ටේන් කරන එක. මේන්ටේන් කරන්නේ කොහොමද? මෙන්න මේ කොන්ඩ්‍රොසයිට් එක ගත්තොත් එයා සමතුලිතතාවක ඉන්නේ. එයාගේ ඇක්ටිවිටි එක ගත්තොත් එයා බැලන්ස් එක නැත්නම් ඉක්විලිබ්‍රියම් එකක ඉන්නේ. මොකද්ද ඉක්විලිබ්‍රියම් එක? මොකද්ද ඉක්විලිබ්‍රියම් එක කියලා බැලුවොත් එහෙම එකක් තමයි එක පැත්තක තියෙනවා කාටිලේජ් බ්‍රේක් ඩවුන්. අනිත් පැත්තේ තියෙනවා කාටිලේජ් සින්තසිස්. එතකොට මේ කොන්ඩ්‍රොසයිට් එක පැත්තකින් සෙක්‍රීට් කරනවා
degrading enzymes cartilage එක කඩන enzymes secrete කරනවා. අනිත් පැත්තෙන් secrete කරනවා synthesizing enzymes. cartilage හදන්න ඕන enzymes secrete කරනවා. මේක සාමාන්‍ය වෙලාවක මෙහෙම balance එකක තියෙනවා. හැබැයි මොකක් හරි factor එකක් හින්දා මේ balance එක shift වෙනවා breakdown පැත්තට. ඒ කියන්නේ degrading enzymes synthesis එක වැඩි වෙලා synthesizing enzymes activity එක අඩු වෙනවා. එතකොට මේ breakdown cartilage වැඩි වෙනවා. මේකෙන් හින්දා මේ articular cartilage එක end නැති වෙලා යනවා. එතකොට අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ causes නැත්නම් මේ risk factors මොනවද කියලා නිකන් මතක තියාගන්න. මේක මේන්ම risk factor එක කියන්නේ old age වයස. මේ old age කියන එක important මොකද දැන් මේ කාලේ හැටියට අපිට තියෙන්නේ aging population එකක්. aging population එකක් තියෙනවා කියන්නේ එන්න වයසක මිනිස්සු වැඩි වෙනවා. වැඩි වෙනවා නම් osteoarthritis අපිට මේ population එකේ දකින්න පුළුවන් chance එකත් වැඩි වෙනවා. ඊට අමතරව inflammation මොකක් හරි දෙයක් හින්දා ඒ හරි inflammation එකක් ඇති වුණොත් ඒ inflammatory cytokines අපි දන්නවා තියෙනවා කියලා. එතකොට මේ inflammatory cytokines end වැඩි වෙනවා. example එකක් විදියට interleukin 1, interleukin 6 ඊට පස්සේ tumor necrosis factor. ඒවලුත් කරන්නේ මෙන්න මේ degrading ability එක වැඩි කරලා synthesis ability එක අඩු කරලා දාන එක. ඊට අමතරව joint injuries වෙන්න පුළුවන්. ඊට පස්සේ තව මේක other factors උත් තියෙනවා. දැන් example එකක් විදිහට genetic factors ඒව මේකට affect වෙන්න පුළුවන්. එතකොට මේකේ වැඩි විස්තර තව මේ pathology lectures වල කරයි. මම මෙතනින් මේක නවත්තනවා. තව පොඩ්ඩක් ඕනනම් කියන්නම් මම. මෙහෙම හිතන්න දැන් මේ articular cartilage එක end damage වෙනවා. damage වුණොත් මොකද වෙන්නේ? මේ chondrocytes සව stimulate වෙනවා. මේ chondrocyte stimulate වුණොත් එකක් තමයි chondrocyte hyperplasia කියලා එකක් වෙනවා. chondrocyte hyperplasia එකක් වෙනවා. hypertrophy එකයි hyperplasia එකකුයි වෙන්න පුළුවන්. chondrocyte hypertrophy එකක් වුණාම මොකද වෙන්නේ? එයාගේ proteoglycan synthesis එක වැඩි වෙනවා. ඊට අමතරව එයාගේ type 2 collagen වෙනුවට type 1 collagen හැදෙන්න ගන්නවා. type 1 collagen හැදුනොත් මොකද වෙන්නේ? මේ cartilage එකේ තියෙන elasticity එක සහ tensile strength එක අඩු වෙනවා. type 2 collagen නෙමෙයි දැන් තියෙන්නේ වැඩියෙන්. අඩු වෙනවා. මේ chondrocyte එක වැඩ දැන් මෙයා stimulation එක වැඩිනේ. මෙයා වැඩ කරලා අන්තිමට chondrocyte උත් apoptosis වෙන්න ගන්නවා. apoptosis වෙන්න ගන්නවා. ඒත් එක්කම අපේ මේ joint වල කෑලි කැඩිලා මෙන්න මේ synovial fluid එකට ඇතුල් වෙනවා. අපි මෙන්න මේවට කියනවා joint mice කියලා. මෙන්න මේ joint mice කිව්වොත් cell debris නේ. ඇත්තටම මේවා cell debris cartilage කෑලි. මං කිව්වා මේ cell debris clear කරන්නේ මේ type A cells වලින් කියලා. එතකොට මෙන්න මේ type cell මේ clear කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? මෙන්න මේ joint එකට ඇදිලා එනවා inflammatory cells. type A cells වලින් මේවා ඇතුළට ගද්දි මෙන්න මෙතනට inflammatory cells උත් ඇදිලා එනවා. මෙන්න මේ inflammatory cells මෙතනට ඇදිලා ආවම ඒගොල්ලොත් ඇවිල්ලා inflammatory cytokines secrete කරලා මෙතන synovium එකෙත් inflammation එකකුත් ඇති කරනවා. අන්න එහෙම තමයි මෙන්න මේ cartilage damage එක synovium එකටත් spread වෙන්නේ. එතකොට මේ cartilage එක දැන් එන්නේ ගැලවිලා යද්දි මොකද වෙන්නේ? මේ යට තියෙන bones දෙක expose වෙනවා. expose වුණාම මේ දෙන්න එකට ඝටනය වෙලා bone කෑලි bone එක friction වෙන්න ගන්නවා. ඊට අමතරව patient ලොකු pain එකක් එනවා. හරි. එතකොට මෙච්චරයි මම මේ basis එකක් විදිහට කියන්නේ. අපි දැන් බලමු treatment goals කොහොමද මේ කතා කරන්නේ අපි මේ drugs in joint diseases නේ. එතකොට drugs
තමයි කතා කරන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ ඇයි දැන් අපි මේ patient ට්‍රීට් කරන්න ඕනේ කියලා. අපි ඒකට කතා කරනවා වෙනම treatment goals කියලා. treatment goals බැලුවොත් එහෙම එකක් තමයි දැන් අපි දන්නවා patient ලොකු pain එකක් වෙනවා මෙන්න මේ bones දෙක එකට rub වෙද්දි නේද? ඒකින්ද අපි patient ගේ pain එක සහ swelling එකක් තිබ්බොත් swelling එක control කරන්න ඕනේ. ඊට අමතරව දැන් අපි දන්නවා මෙයාට මේ joint එක දැන් යන move කරන්න අමාරු හින්දා patient disability එකක් වෙන්න පුළුවන්. මේ disability එක අපි minimize අවම කරන්න ඕනේ. minimize disability. සහ එයා දැන් ලෙඩේ හැදුන කෙනෙක්ට නම් එයාගේ quality of life එක අපි වැඩි කරන්න ඕනේ. සහ මේ දැන් හැදිලා තියෙන ලෙඩේ තව ඉස්සරහට progress තව මේක දරුණු වෙන එක නවත්තන්න ඕනේ. එහෙනම් prevent the progression of disease. හරි. මම දැන් මේ basic එක කියලා දීලා ඉවරයි. දැන් අපි ගිහින්ම බලමු මේ presentation එකට මේ drugs ගැන. හරි. අපි දැන් බැලුවා introduction එකක් osteoarthritis වලට. ඊට පස්සේ අපි treatment goals ගැන අපි කතා කරා එතන. හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේකේ pharmacological treatments මොනවද කියලා එකක් තමයි NSAIDs, ඊට පස්සේ corticosteroids, glucosamine sulfate, hyaluronic acid, emerging therapies, ඊට පස්සේ emerging therapies කියන්නේ දැන් ළඟදී අලුතෙන් එන ඒවා. ඊට පස්සේ ඒ ටික මෙතන list එකක් තියෙනවා. අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු. එතකොට දැන් මේ NSAIDs ගත්තොත් එහෙම අපි දන්නවා එක NSAIDs classes තියෙනවා. කියන්නේ එක NSAID ಜಾති. example එකක් විදිහට තියෙනවා topical NSAIDs. ඊට පස්සේ තව oral NSAIDs. එහෙම classes තියෙනවා. එතකොට දැන් මේ osteoarthritis වලට දැන් topical කියන්නේ අපි ඒක අපේ skin එකට තමයි apply කරන්නේ. ඒක gel එකක් විදිහට නැත්නම් patch එකක් විදිහට තියෙනවා. එතකොට ඒක අපේ system එක අපේ blood වලට absorption එක අඩුයි. එතකොට ඒකෙන් අපිට වාසියක් සහ අවාසියක් තියෙනවා. එතකොට අවාසිය ඉස්සලම කතා කරොත් එහෙම disadvantage එකක් වගේ තමයි ඒක inferior. ඒ කියන්නේ එයාගේ drug එකේ activity එක අඩුයි. inferior තමයි මොකද system වල absorption එක වෙන්නේ නැහැනේ. හැබැයි එහෙම absorb වෙන්නේ නැති හින්දා NSAIDs වල තියෙන adverse effects උත් අඩුයි. ඒකින්ද drug එක safer. එතකොට දැන් example එකක් විදිහට topical NSAIDs වලට topical diclofenac නැත්නම් diclofenac sodium එකම දේ ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ එකක් මතක තියාගන්න ඕනේ මෙයා සාමාන්‍යයෙන් 3 to 4 weeks යනවා patient ගේ improvement එකක් දකින්න NSAIDs දුන්නාම. අපි දන්නවා NSAIDs පාවිච්චි කරන්නේ එකක් pain එකට අනිත් එක inflammation එකට. මේකේ inflammation එක නම් මේකේ මේ rheumatoid arthritis තරම්ම නැහැ. ගොඩක් pain එකයි patient එක තියෙනවා. අපි අර bones එකට එක්කන bones එකින් එකට rub වෙන හින්දා. එතකොට අපි මේක pain තමයි mainly පාවිච්චි කරන්නේ. ඊට අමතරව inflammation වලටත් ගන්න පුළුවන්. අපි අර කතා කරා වගේ මේකෙත් මතක තියාගන්න ඕනේ අනිත් එක තමයි indomethacin. දැන් indomethacin කියන එකත් NSAID එකක්. හැබැයි අපේ patient තියෙන hip osteoarthritis අපි දන්නවා දැන් osteoarthritis කියන ලෙඩේ සාමාන්‍යයෙන් commonly seen in weight bearing joints. අපේ hip එක, knee එක ඒ වගේ දේවල්. එතකොට hip osteoarthritis තියෙන කෙනෙක්ට නම් අපි indomethacin කියන NSAID එක දෙන්නේ නැහැ. long term, especially long term. So indomethacin එක we have to avoid in hip osteoarthritis. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි corticosteroids. corticosteroids ගත්තොත් එහෙම අපි ඒකත් oral corticosteroids දෙන්නේ නැහැ. අපි දෙනවා නම් දෙන්නේ මේ intra-articular injection එකක් තමයි දෙන්නේ. intra-articular කියන්නේ අපි දන්නවා මොන joint එකකටද effect වෙලා තියෙන්නේ කියලා. එන්නේ ඒ joints වලට අපි කෙලින්ම යාගේ joint space එකට මේ corticosteroid injection එක දෙනවා. මතක තියාගන්න ඒක intra-articular එකක් දෙන්නේ not oral නෙමෙයි දෙන්නේ. මොකද oral corticosteroids වල adverse effects වැඩි. හරි.
දැන් අපි දෙකක් ගැන කතා කරා. අපි ඊට පස්සේ යන් මේ hyaluronic acid කියන එකට. hyaluronic acid අපි දන්නවා අපේ normal ටිෂු එකේ තියෙනවා. මෙයා මොකද කරන්නේ? මෙයා දැන් synovial fluid විදියට ඇක්ට් කරනවා. දැන් අපි දන්නවා අපි අර කලින් මම ඇන්දා වගේ synovial joint එකේ මේ cushion එකක් දෙන්න තමයි මේ synovial fluid එක තියෙන්නේ. හැබැයි මේ synovium එකේ inflammation එකක් වගේ හින්දා synovial fluid එක අඩු වෙන්න effect වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි hyaluronic acid inject කරනවා. inject කරාම මොකද වෙන්නේ? එකක් friction එක අඩු වෙනවා. patient articulation එක වැඩි. articulation එක කියන්නේ අපේ joint එකේ කොච්චර movement එකක් ගන්න පුළුවන්ද? දැන් අපි දන්නවා අපේ treatment goals එක එකක් තමයි patient ගේ disability එක අඩු කරන එක. එහෙම වුණොත් එහෙම මේ hyaluronic acid දීලා මේක කරන්න පුළුවන්. හැබැයි disease එකට අදාළව ලොකු මේ prognosis එකක් නැහැ. ඒකත් අපි දෙන්නේ intra-articular කෙලින්ම ඒ affected joint එකට අපි injection එක දෙනවා. act as synovial fluid. ඊට පස්සේ තව ඩ්‍රග් එකක් තමයි glucosamine sulfate කියන එක. එයා මොකද කරන්නේ? එයාගේ මේ අපි යාගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි එයා ජොයින්ට් එකේ තියෙන කාටිලේජ් එක වැඩි කරන්න යට හැකියාවක් තියෙනවා. අපි එක්ස්පෙක්ට් කරන්නේ increase cartilage in the joint. එතකොට pharmacokinetics එක අපිට එයාට oral දෙන්නත් පුළුවන්, intravenous, intramuscular, intraarticular එහෙම දෙන්න පුළුවන්. එතකොට එයාගේ effects තමයි pain relief එකක් තියෙනවා, reduced tenderness සහ improve mobility. ඒ තුන අමතරව අපිට මේ cartilage increase එකකුත් එයාගෙන් සමහර වෙලාවට බලා ගන්න පුළුවන්. මේවා නිකන් බලා ගන්න exoskeleton එකේ තියෙන්නේ මේක normally අපේ ඇඟේ තියෙනවා. හැබැයි තාම අපි එයා proven නැහැ එයාගේ effectiveness එක. හරි. අපි ඊට පස්සේ කතා කරා මේ emerging therapies ගැන. emerging therapies මේ list එකක් තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම. එතකොට එකක් තමයි මේ serotonin norepinephrine reuptake inhibitor එක. එතකොට එයාගේ main මේක තමයි patient ගේ pain එක අඩු කරන එක. ඇයි අපි මේ pain එක අඩු කරනවා කියලා කියන්නේ? එතකොට එයාගේ action එක තමයි improves pain. හරිද? improve the patient's pain. pain එක වැඩි කරනවානේ patient එක අඩු කරනවා. හරිද? එතකොට ඇයි එහෙම අපි කියන්නේ මේ අපේ ස්පයිනල් කෝඩ් එකේ අපි දන්නවා අපි අර මේ කලින් Y2S1 එකේ මේ periaqueductal grave area කියලා කතා කරා. අන්න ඒකේ මේ noradrenaline සහ serotonin modulation එකක් වෙනවා. එතකොට මේ reuptake එක inhibit කරාම patient දැනෙන pain එක අඩු වෙනවා. එතකොට there's improvement in pain. example එකක් විදියට මේ duloxetine කියන drug එක තියෙනවා. ඊට පස්සේ තව එකක් තමයි මේ strontium ranelate කියන්නේ. එයා මොකද කරන්නේ? අපේ subchondral bone resorption එක අඩු කරනවා. මේක තමයි මතක තියාගන්න. මෙතන activity එක තමයි inhibit the subchondral bone resorption. මේක අපි කඩලා ගත්තොත් එහෙම subchondral bone කියන්නේ අපි අර joint එකක් ඇදලා පෙන්නුවානේ. ඒ cartilage එක යටම තියෙන joint bone එකට තමයි අපි subchondral bone කියලා කියන්නේ. ඒතර subchondral bone resorption එක වෙන්නේ subchondral bone එක එන්න ගෙවෙනවා. ගෙවිල්ල subchondral bone එක අයින් වෙනවා. ඔන්න ඔය අයින් වෙන එක නවත්තන්න පුළුවන් මේ strontium ranelate කියන එක්කෙනාට. ඒක කරන්නේ කොහොමද? අපි osteoporosis ගැන මම හිතන්නේ කතා කරද්දී මේක වැඩියෙන් කියලා දෙයි මේවා ගැන. මේ osteoprotein, rank ligand එක ඊට පස්සේ matrix metalloproteinases මේවා හදන්නේ osteoblast එකෙන්. මෙන්න මේ හදන එක මෙයාට පුළුවන් control කරන්න. මොකද මෙයා ඉස්සලම් පාවිච්චි කරලා තියෙන්නේ osteoporosis වලට treatment එකක් හැටියට. මෙතනටත් මෙයා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අනිත් එක තමයි interleukin 1 receptor antagonist. දැන් interleukin 1 receptor බැලුවොත් එහෙම මම අර මේ normal introduction එකේ මේක ගැන interleukin 1 හැදෙනවා කියලා කිව්වා. මේ interleukin 1 අපිට මේ අපේ synovial fluid එකේ මේ patient ළගේ වැඩියෙන් බලා ගන්න පුළුවන්. ඒකින්ද අපි interleukin 1 receptor antagonist එක දීලා බැලුවාම patient therapeutic effect එකක් තියෙනවා. ඒකින්ද අපිට ඒකත් ගන්න පුළුවන්. අනිත් එක තමයි antibodies to nerve growth factors. එතකොට අපි හොයාගෙන තියෙන දෙයක් තමයි interleukin 1 වගේම මේ nerve growth factor කියන එකත් osteoarthritis patient ළගේ වැඩි. එතකොට අපි ඒකට antibody එකක් දුන්නොත් මොකද වෙන්නේ? antibody එක ගිහින් මෙන්න මේ nerve growth factor එක වයින් කරලා දාලා patient හොඳ therapeutic effect එකක් ගන්න පුළුවන්.
example එක තමයි මේ tanazumab කියලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ NGF signaling in response to inflammation modulated expression of basically වෙන්නේ අරක තමයි patient ගේ pain එක improve වෙන එක මේක නිකන් කියව ගන්න. අනිත් එක තමයි තව emerging මේ ඔක්කොම emerging therapies එකෙන් තාම establish වෙලා නැහැ හරියට. හැබැයි මේ emerging therapies ඒක අනිත් එක තමයි regenerative therapy. අපි දන්නවා දැන් මේ අපිට තියෙන ප්‍රශ්නේ මෙතන එකක් තමයි cartilage ගෙවෙන එක, bone ගෙවෙන එක සහ synovium එකට affect වෙන එකනේ. එහෙම වුණොත් එහෙනම් අපිට පුළුවන් නම් ඒවා ආයෙ grow වෙන්න මේවා කරන්න. එතකොට අපිට therapeutic effect එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් තමයි mesenchymal stem cells පාවිච්චි කරලා තියෙන්නේ. bone marrow, adipose tissue, synovium එකේ. හරි. අපි දැන් patient non pharmacological methods මොනවද කියලා පොඩ්ඩක් බලමු. දැන් මම කලින් කිව්වා වගේ මේ disease එක ගොඩක් affect වෙන්නේ weight bearing joints වලට. එහෙමනම් අපිට පුළුවන් patient ගේ බර අඩු කරන්න කියන්න. එතකොට non pharmacological interventions ගත්තොත් එහෙම අපිට පුළුවන් weight loss කියන්න කරන්න. ඒ කියන්නේ especially patient obese නම් අපිට පුළුවන් මේ patient weight loss එකක් suggest කරන්න. ඊට අමතරව exercises වෙන්න පුළුවන් සහ physical therapy වගේ දේවල් කරන්නත් පුළුවන්. ඊට අමතරව අපිට තව quadriceps strengthening කියලා එකක් තියෙනවා. අපේ quadriceps එකේ strength එක අපි දන්නවා මේ එක risk factor එකක් තමයි මේ bone සහ muscle joint weakness. එතකොට අපි quadriceps එක strengthen කරොත් එහෙම අපිට ඒකට intervention එකක් විදියට ගන්න පුළුවන්. quadriceps strengthening ඊට පස්සේ heat therapy තියෙනවා. ඒ වගේ non pharmacologicals උත් තියෙනවා. හරි. දැන් අපි patient ගේ treatment modality එකක් ගත්තොත් එහෙම අපේ උඩ මම skip කරලා ආපු මේකට යන්න. හරි. අපි දැන් patient කෙනෙක් ආවොත් එහෙම අපි දන්නවා දැන් මේකේ එක ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට තියෙන patient ගේ pain එක. එතකොට pain එක අපි control කරන්න ඕනේ. ඉස්සෙල්ලාම පටන් ගන්නෙ අපි paracetamol 1 gram 4 times daily. ඇයි paracetamol මුලින්ම ගන්නෙ? මොකද හැම වෙලේම අපි analgesic treatment එකක් කරද්දී we have to start with the least toxic drug. අඩුම toxicity එකක් තියෙන drug එක තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ. ඒක මතක තියාගන්න. least toxic first. ඊට පස්සේ joint එක ඇතුලේ effusion එකක් આવොත් අපිට aspirate කරලා ඒක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ NSAIDs පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා topical NSAIDs පාවිච්චි කරනවා. හැබැයි ඒක මදි නම් අපිට ඊට වඩා strong analgesic එකට යන්න පුළුවන්. තව COX-2 inhibitors අපි දැන් rheumatoid arthritis කතා කරා. හැබැයි මේක මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක අපි මේ COX-2 inhibitor එකක් පාවිච්චි කරන්නේ ඒ patient increase GI risk එකක් තියෙනවා විතරයි. මම දැන් හේතුව අපි rheumatoid arthritis කතා කරා. COX-2 inhibitor එකක් පාවිච්චි කරන්නේ only in increased GI risk. gastrointestinal risk එක වැඩි නම් අපි patient මේකක් දෙනවා. මොකද අපි දන්නවා COX-2 inhibitors වල මේ cardiovascular adverse effect එකක් තියෙනවා. ඒකින්ද patient risk එකක් තියෙනවා විතරක් අපි COX-2 inhibitor එකක් දෙනවා. ඊට topical NSAIDs දෙන්න පුළුවන්. අපි දැන් මේ treatment එකක්වත් දීලා patient ගේ prognosis එකක් නැත්නම් අපිට surgery වගේ දෙයකට යන්න පුළුවන්. අපිට අන්තිමට ඕන නම් joint එක replace කරන්නත් පුළුවන්. හරි. එතකොට ඒ ටික තමයි අපිට මෙතන කතා කරන්න තියෙන්නේ osteoarthritis ගැන. ඊට අමතරව දෙයක් නැහැ මං හිතන්නේ. ඔව් එච්චර තමයි.